දවසක් සියලු දෙනාටම අපේ වෙදර් වෙබ්සයිට් එකේ 6 වෙනි පාඩමට ඔබ සෑම කෙනෙක් සාදරයෙන් පිළිගන්නවා. මේ පාඩමේදී අපි කතා කරන්නේ පහුගිය පාඩමේදී අපි ගත්ත APIs වලින් ගත්ත data ටික කොහොමද අපේ application එකට node application එකට ගන්න කියලා. මේ සඳහා මම Axios කියන npm module එක භාවිතා කරනවා. ඒකේ get request එකෙන් තමයි මේක කරන්නේ. Axios කියලා කියන්නේ ඉතාමත් ජනප්‍රිය HTTP module එකක්. අපි ඉස්සෙල්ලාම npm එකට ගිහිල්ලා Axios ගැන පොඩ්ඩක් බලලා ඊට පස්සේ අපි කොහොමද මේ data එක ගන්න කියලා බලමු. මම දැන් npm කියලා search කරලා තියෙනවා. npm site එකට යන්න. මේකෙදි Axios කියලා type කරන්න. එතකොට පළවෙනි result එක එනවා Axios කියලා. බලන්න ඒක ඉතාමත් ජනප්‍රියයි. මිලියන 16ක් විතර ඩවුන්ලෝඩ් කරලා තියෙනවා පහුගිය සතියේ. එතකොට ඉතාමත් ජනප්‍රිය HTTP client එකක්. මේක promise based. අපි promises ගැන පහුගිය පාඩමකදී කතා කරා. කොහොමද promises වලින් අපි call කරලා data ගන්න කියලා. එහෙනම් අපිට මේක පුළුවන් promises වලින්. ඒ වගේම මේක browser එකට සහ Node.js වල support කරනවා. browser එකට support කරනවා කියලා කියන්නේ මේ Axios ඉගෙන ගත්තාම Axios වලින් උගලන්ට පුළුවන් React වගේ framework එකකින් data ගන්න. අපි මේ වෙලාවේදී Axios ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද මම කලිනුත් කිව්වා වගේ අපි මේ වෙලාවේදී APIs ගැන ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ පාඩම ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. අපි මේ Axios වල සරලම get කියන request එක තමයි භාවිතා කරන්න යන්නේ. මේ request ගැන අපි ඊළඟ project එකේදී වැඩිදුර කතා කරන්න යනවා. දැනට අපි හිතමු get කියලා කියන්නේ මොන හරි server එකකින් data එකක් ගන්න එකක් කියලා. තවත් request වර්ග තියෙනවා. අපි ඒව ගැන පස්සුවට බලමු. ඉතින් මේකේ documentation එක මේ විදිහට තියෙනවා. මේක ඉතාමත් ජනප්‍රිය. අපි Axios ගැන සම්පූර්ණයෙන් මේ පාඩමේදී කතා කරන්නේ නැහැ. අපි මේකෙදි request එකක් get request එකක් ගන්න කොහොමද කියලා තමයි කතා කරන්න යන්නේ. බලන්න මේ promises තමයි තියෙන්නේ. promises වලින් තමයි අපිට මේක call කරන්න පුළුවන්. ඉතින් මම Axios install කරගෙන ඊට පස්සේ මෙන්න මේ coding එකත් copy කරගන්න යනවා. දැන් මම Visual Studio වලට ගිහිල්ලා මේ project එක පටන් ගමු. දැන් මම Visual Studio වල ඉන්නේ. මම weather කියලා folder එකක් හදලා තිනවා. මේකේ මම ඉස්සෙල්ලාම මේකේ npm init කරගන්න ඕන මේ project එකක් විදියට. මම command prompt එක ගන්නවා cmd කියලා type කරලා clear කරනවා npm init කරනවා. මේ init කරද්දී අපි ප්‍රශ්න ගොඩක් අහනවා. අපිට ඕන නම් මේ හැම ප්‍රශ්නෙටම yes කියලා උත්තර දෙන්න y flag එක දෙනවා. මෙන්න මේ විදියට. එතකොට ওই විදියට ඕක install වෙනවා. දැන් බලන්න package.json කියන ෆයිල් එක අපිට සඳහන් කරලා තියෙනවා. ඕගොල්ලෝ මේක ගැන දන්නවා. මෙතනදී අපේ package එකේ name එක, version එක, description එකක් දාන්න පුළුවන්. scripts මොන වගේද? author ඒ වගේ දේවල් පුරවන්න පුළුවන්. මම මේක පුරවන්නේ නැහැ. අපි මේක ඇත්තටම හදනවා නම් මේ හැමදේම පුරවන්න ඕන. මම මෙතනදී එක ෆයිල් එකක් හදනවා. app.js කියලා. මේකෙදි තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලාම. මම Axios වලින් copy කරගත්ත documentation එක මේකට copy කරගන්නවා. මේ comments ටික මම අයින් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා success වුණොත් මොකද කරන්නේ? error එකක් වුණොත් මොකද කරන්නේ? ඒ වගේ always run කරන්න ඕන මොන හරි එකක් තියෙනවා. අපිට මේක මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක මකලා එතන semicolon එක දානවා. දැන් හොඳට මතක තියාගන්න මේ Axios වලින් data ගත්තත් අපි මේ වගේ වැඩක් කරද්දී ඉස්සෙල්ලාම අපි කරන්නේ මේක console log කරනවා. web application එකක් කරත් console log කරලා
මේක හොඳටම හරි ගියොත් තමයි අපි වෙබ් ඇප්ලිකේෂන් එකට යන්නේ. හොඳට මතක තියාගන්න අපි එකපාර හැමදේම කලවම් කරගන්න යන්නේ නැහැ. අපි පියවරෙන් පියවර මේ ඇප්ලිකේෂන් ගොඩනගන විදිහ තමයි ඉගෙන ගන්න යන්නේ. දැන් ඔයගොල්ලොත් ඇප්ලිකේෂන් එකක් හදද්දී මේකට හැම දෙයක්ම එකතු කරොත් එහෙම අන්තිමට වැරද්දක් ආවේ මොකේද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා අපි දැනට වෙබ් එක සම්බන්ධ කරන්නේ දැනට කන්සෝල් ලොග් භාවිතා කරලා ඒ ඩේටා එක ගන්න පුළුවන්ද කියලා බලනවා. ඒක හරියටම හරි ගියාට පස්සේ ඒක හොඳටම හැදුවට පස්සේ අපි ඒක වෙබ් එකකට අවශ්‍ය විදිහට ට්‍රාන්ස්ෆර් කරගන්න. ඔබ්ජෙක්ට් එකක් විදිහට ට්‍රාන්ස්ෆර් කරලා ඊට පස්සේ වෙබ් එකට දාන්නේ කොහොමද කියලා බලනවා. මමත් මේ ප්‍රොජෙක්ට් එකේදී ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. මෙතන get එකේදී මෙන්න මෙතන අපිට URL එක තමයි දෙන්න තියෙන්නේ. මම මගේ වෙබ් බ්‍රවුසර් එකට යනවා ඉපාරක්. මම npm එකෙන් ඉවත් වෙලා මේ one call API එකට යනවා. මේකෙදි අපි ගිය පාර පාඩමේදී කරා කොහොමද මේ API එක බ්‍රවුසරෙන් කෝල් කරන්නේ කියලා. මම මෙන්න මේ විදිහට ඒ කෝල් කරපු URL එක මේ වෙබ් එකේ තියෙනවා. මම එන්ටර් කරලා බලනවා මේ විදිහට එනවා. මේක අපි ඇත්තටම කරේ ඔයගලන්ට මතක නම් මේ example කියන එක copy කරා. copy කරලා මෙතනට අපි API key එක දැම්ම. ඒ වගේ මෙතනට තව එකක් එකතු කරා hourly කියන එක. ඒ විදිහට දාලා තමයි මේක හදාගත්තේ. ඉතින් ඔයගලන්ගේ API key එකත් එක්ක ඔය එක අරගෙන මේක copy කරගන්න. මේක තමයි අපිට අවශ්‍ය වෙන URL එක. දැන් මේක ගත්තොත් අපිට මේ data එක ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතාමත් සරලයි. මම නැවතත් Visual Studio Code වලට ගමන් කරනවා. එතනදී මම constant එකක් දෙනවා. URL කියලා. ඊට පස්සේ මේක string එකක් විදිහට තමයි මෙහෙම දෙන්න ඕන. quotation ඇතුලේ. ඊට පස්සේ මේ URL එක මේ විදිහට අපි දානවා. දාලා දැන් මේ තියෙන විදිහටම අපි මේක run කරලා බලනවා මොකද වෙන්නේ කියලා. එතකොට මේකෙදි response එකක් එනවා අපිට. මේ URL එක run කරපුවම response එකක් එනවා. ඒ response එක හරි ගියොත් මේක එනවා. response එක වැරදුනොත් මේ විදිහට එනවා. මම මේක save කරගන්නවා. ඊට පස්සේ මම මේක run කරනවා. හොඳට බලන්න මොකද්ද result එක එන්නේ කියලා. දැන් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මම Axios install කරගත්තේ නැහැ. දැන් මට මේ වීඩියෝ එක edit කරලා හදන්නත් පුළුවන්. නමුත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට module එක found වුණේ නැහැ. එතකොට මම module install කරන. එහෙනම් මම npm i දාලා package එකේ නම දෙනවා. Axios. ඕනනම් package එක අපි මෙතනදී අපිට දෙන්න පුළුවන් ඕන version එකක්. මම version එකක් දෙන්නේ නැහැ. එතකොට latest version එක install වෙනවා. දැන් මම මේක ක්ලියර් කරනවා. ඊට පස්සේ දැන් ආයෙ පාරක් මම මේ command එක run කරනවා. file එක node app.js කියන එක. මොන වගේ result එකක් එයිද? බලන්න ලොකු result එකක් අපිට ආවා. මේ හරියට අපේ අර data එක වගේ තමයි. මේ weather එක ඇතුලේ තියෙන error එකක්. මම ටික ටික උඩට ගමන් කරනවා. අර weather එකේ ආපු ටිකම හම්බ වෙනවා නේද? Chicago ඒ විදිහට data කියලා එකක් ඊට අමතරව බලන්න තව ගොඩක් ඒවා තියෙනවා මේ. මේ අපි යාපු request එකේ URL එක තියෙනවා. ගොඩක් විස්තර තියෙනවා. response එකේ විස්තර තියෙනවා. බලන්න ගොඩක් විස්තර මේකේ තියෙනවා.
මම ටිකක් වේගෙන් යනවා ඉදිරියට. ඔය වගේ ගොඩාක් විස්තර තියෙනවා. මේකෙදි මේ Axios වලින් තමයි මේ කෝල් කරලා තියෙන්නේ. බලන්න මෙතඩ් එක get කියලා තියෙනවා. අපි මේ මෙතඩ් ගැන ඉගෙන ගන්න යනවා. ඊට පස්සේ status code එක 200යි කියලා තියෙනවා. ඒ කියන්නේ දැන්ට මතක තියාගන්න මේ 200යි කියලා status code එක එනවා කියලා කියන්නේ මේක හරි කියන එක තමයි. ඒතර ওই විදිහට අපිට මේ result එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ response එක ගත්තාම හොඳට මතක තියාගන්න response එකේදී data එකට අමතරව head එක සහ ගොඩක් details අපිට එනවා. අපිට මේක දැන් මේ වෙලාවේදී අවශ්‍ය නොතිබුණත් අපිට සමහර වෙලාවදී ඒකත් බලන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. අපිට දැන් ඕන මේකේ data part එක. එහෙනම් මම පල්ලෙහාට ගිහිල්ලා අපිට ආපු result එකේ බලන්න data කියලා කොටසක් තියෙනවා. එහෙනම් මම response එකේ dot data කියන එක සේව් කරනවා. හොඳට මතක තියාගන්න ඕන එක දෙයක් තමයි මේ දැන් මේ විදිහට data කියලා තිබුණේ මෙන්න මේ API එකේ. සමහර ඒවාල body කියලා තියෙනවා. ඒක විදිහට තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ response එකට අදාළ වෙන විදිහට ඒගොල්ලෝ API එකේ documentation එකේ API එකේ ඒ sample එකේ තියෙන විදිහ තමයි data එක අපිට හම්බ වෙන්නේ. මම මේක clear කරනවා. clear කරලා නැවත වාරයක් මේක run කරනවා. බලන්න. දැන් මෙන්න මේ වගේ result එකක් තමයි හම්බෙන්නේ. දැන් එහෙනම් අපේ result එක අපිට හරිය විදිහට හම්බෙලා තියෙනවා. එහෙනම් අපේ application එක හදනවා නම් අපිට මේ වගේ දෙයක් පෙන්වන්න බෑ. මේ object එකක් ඇවිල්ලා තියෙන්නේ. JSON data එකක්. මේ JSON data එක මේ විදිහට පෙන්වන්න බෑ. අපි මේ සඳහා දැන් මේක මේ වගේ ඉස්සෙල්ලා කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙදි අපිට ඕන අවශ්‍ය result එක පෙන්වන්න කරන්න. දැන් මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ මේක temperature එක ගන්න ඕන මට. මේක එහෙනම් මේකෙදි current කියන එක ඇතුලේ තමයි temperature එක තියෙන්නේ. current කියන එක ඇතුලේ temperature එක තියෙනවා. ඊට පස්සේ තවත් console log එකක් දීලාම ඕන බලමු අපි. මට ඕන වෙනවා current එක ඇතුලේ තියෙනවා weather කියලා එකක්. ඒකත් මම print කරනවා. weather කියලා කියන්නේ මේකේ array එකක් තියෙන්නේ. අපි බලමු මේ දෙකත් print කරලා මොන වගේ වෙයිද කියලා. මේ විදිහට ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම experiment කරන්න ওই විදිහට මේ result එක ගන්න පුළුවන් වෙන්නේ කියලා. මම මේක save කරනවා. ඊට පස්සේ මේක run කරනවා. බලන්න temperature එක ඇවිල්ලා තියෙනවා පළවෙනි result එකෙන්. ඊට පස්සේ මේක ඇවිල්ලා තියෙනවා. මේකේ බලන්න මේ array එකක් තියෙන්නේ. මේකේ පළවෙනි element එක තමයි අපිට ගන්න ඕන. එහෙනම් array එකේ පළවෙනි element එක කියන්නේ 0 index එක. 0 index එකේ මට ඕන මේක description එක ගන්න. මෙන්න මේ විදිහට. මම මේක save කරනවා. දැන් temperature එක තියෙනවා මේ විදිහට තියෙනවා. දැන් එහෙනම් අපිට අවශ්‍ය දේ තියෙනවා. දැන් ඔයගොල්ලන්ට අවශ්‍ය result එක ওই විදිහට ගන්න පුළුවන්. මම මේකෙදි ගත්තේ temperature එකයි description එකයි කියන එක විතරයි. දැන් මම මේකෙදි මෙහෙම හදනවා. currently කියලා දීලා currently මොකද්ද? මෙන්න මේ වේද එක තමයි තියෙන්නේ. ඊට පස්සේ and temperature එක මොකද්ද වෙන්නේ? මෙන්න මේක නේද? temperature එක ඒක වෙන්නේ.
එහෙනම් ටෙම්පරේචර් එක මොන හරි අගයක් අපිට දෙන්න ඕන. මෙතනදි තියෙන්නේ අපිට අවශ්‍ය එකක නෙමෙයි. අපි මේක සෙල්සියස් විදිහට ගන්න ඕන. මම C කියලා දෙනවා. ඊළඟ මේක සේව් කරනවා. මෙතනදි අපිට මේකේ තියෙන ටෙම්පරේචර් එකේ data එක වෙනස් කර ගන්න ඕන මොන විදිහටද මේක දෙන්නේ කියලා මම නැවතත් වෙබ්සයිට් එකේ ගිහලා API documentation එක refer කරනවා. මේ විදිහට සමහර වෙලාවට ඔයගලන්ට වැඩක් කරද්දී ආයි API එකට යන්න වෙනවා documentation එක බලන්න වෙනවා. මේ විදිහට තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. දැන් මම API documentation එකට යනවා. ගියහම ওই විදිහට තමයි හම්බෙන්නේ result එක. එතකොට මේකේ විස්තර කරලා තියෙනවා කොයි විදිහටද මේවා දෙන්නේ කියලා. එතකොට මට ඕන ටෙම්පරේචර් එක. දැන් ඩිෆෝල්ට් තියෙන්නේ කෙල්වින්. කෙල්වින් වලින් තමයි ඔක තියෙන්නේ. මෙට්‍රික් ගියාම තමයි අපිට සෙල්සියස් ගන්න පුළුවන් වෙන්නේ. මට සෙල්සියස් වලින් තමයි මේක ඕන. එහෙනම් මට මේක සෙල්සියස් වලට හදන්න ඕන. මේ විදිහට ડોකියුමන්ටේෂන් එක කියවන්න වෙනවා. මේ ડોකියුමන්ටේෂන් එකේදී හැමදේම විස්තර කරලා තියෙනවා. මම මේක උඩට ගිහිල්ලා බලනවා කොහොමද ඒක වෙනස් කරන්නේ කියලා. මෙතනදී යුනිට්ස් කියලා එකක් අපිට දෙන්න පුළුවන්. යුනිට්ස් කියලා දුන්නාම මෙට්‍රික් කියලා දෙන්න පුළුවන්. ඒතකොට මෙට්‍රික් යුනිට්ස් වලට තමයි හැමදේම පරිවර්තනය වෙන්නේ. මම යුනිට්ස් කෙනෙක් කොපි කරනවා. එතකොට මේ කී එකට කලින් අපි දෙනවා and key එකට කලින් මේක paste කරනවා. send key එකක් ආයෙ එන්න ඕන පිටිපස්සට. ওই විදිහට තියෙනවා. ඊට පස්සේ unit සමානයි කියලා දෙලා ඉතින් මෙට්‍රික් මේ විදිහට දෙනවා. එන්ටර් කරනවා. එතකොට දැන් බලන්න ටෙම්පරේචර් එක 27.9ක් කියලා වැටෙනවා. එහෙනම් මේක තමයි අපිට එන්න ඕන URL එක. අපි මේක කොපි කර ගන්නවා. කොපි කරගෙන අපේ ඇප්ලිකේෂන් එකේ අපි බලනවා දැන් කොහොමද මේක සෙන්ටිග්‍රේඩ් වලට එනවද කියලා. මම දැන් ආයෙත් Visual Studio Code වලට යනවා. ඊළඟ මේ URL එක මෙතන දෙනවා. මට ඕන නම් මෙතනත් ඒක වෙනස් කරගන්න පුළුවන්. සම්පූර්ණ කොපි කරගත්තත් කමක් නැහැ. සේව් කරනවා. දැන් මෙතනදී අපි වෙනස් කරේ මෙන්න මේක. ඇන්ඩ් අකුර දාලා මේ ටික දැම්මා. ඔය විදිහට තමයි මේක units equal metric කියලා දැම්මා. ඒතකොට සෙල්සියස් වලින් මේක එන්න ඕන. ඒතකොට මේ 300ක නෙමෙයි. අපිට එන්න ඕන වෙන අගයක්. දැන් මේක අපි එක පේරියට දාලා තිනවා. ඒ නිසා අපිට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක මකනවා. මකලා මෙන්න මේ විදිහට මේක තියෙනවා. කියලා සේව් කරපුවාම අපිට රිසල්ට් එක එන්න ඕන. ඔන්න ඔය විදිහට දැන් රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපේ වෙදර් පැත්තේ අපිට අවශ්‍ය කරන data ටික ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේකෙදි බලන්න latitude longitude මේකට hard code කරලා තියනවා කියලා කියනවා. hard code කරලා තියනවා කියන්නේ මේක ඇතුළෙම තමයි තියෙන්නේ. මේ URL එක ඇතුළේ තියෙන. නමුත් මේක variable එකක් වෙන්න ඕනේ. නැත්නම් අපේ application එක හැමතිස්සෙම වැඩ කරන්නේ latitude එක 33යි longitude එක 94යි කියන තැනට තමයි. එහෙම වෙන්න විදිහක් නැහැ. අපිට මේක variable එකකට දාගන්න ඕන. එහෙනම් මට මෙතනදි කරන්න පුළුවන්. දැන්ට අපි වෙබ් එක ගැන හිතන්නේ මේ විදිහට හැම දෙයක්ම අපි සරලව පියවරෙන් පියවර වෙනස් කරගන්න යනවා. latitude එක අපි දානවා. දැන් මේ වගේ දෙයක් කරද්දි මේ තියෙන data එකම දාලා බලන්න. එතකොට අපිට මොන හරි error එකක් આવොත් අපිට හඳුනා ගන්න පුළුවන්.
මම මෙයාගේම දෙන්නේ මේ රිසල්ට් එකම එන්න ඕන. එහෙම නැත්නම් මේකේ මොකක් හරි වැරදක් තියෙනවා. ඔය විදිහට දුන්නා. මේක සේව් කරා. එහෙනම් අපිට මෙතනදී මෙන්න මේ වේරියබල් එක තමයි දෙන්න ඕන. කොහොමද කරන්නේ? මේක කොහොමත් අපිට අයින් කරන්න වෙනවා. මෙතනදී මේක එන්ඩ් කරනවා විදිහට. එන්ඩ් කරලා ප්ලස් සයින් එක දාලා මෙන්න මේ විදිහටම තමයි මේ වේරියබල් එකක් දුන්නේ. ප්ලස් සයින් එක දීලා මෙතෙන් දෙනවා ලැටිටියුඩ් එක. ඔය විදිහට ප්ලස් කරා. ඊට පස්සේ ඔන්න ස්ට්‍රින්ග් එකයි පටන් ගත්තා. ඊට පස්සේ මෙතන 94 නෙමෙයි ඍණ කියලා තමයි එන්න ඕන. නැත්නම් අපේ රිසල්ට් එක වෙනස් වෙනවා. එක මැකුවා ප්ලස් කරා ලොන්ජිටියුඩ් එක දැම්මා. මොකද කරන්නේ? මෙතනින් මේ ස්ට්‍රින්ග් එක ආයෙම කරා. ආයි මෙතනින් ස්ට්‍රින්ග් එක ඔපගත්තා. එතකොට බලන්න මේ ස්ට්‍රින්ග් එක ආවා. අපි වේරියබල් එකක් එකතු කරා. ආයි ස්ට්‍රින්ග් එකක් තියෙනවා. ආයි වේරියබල් එක එකතු කරා. ආයි ස්ට්‍රින්ග් එකක් දැම්මා. ওই විදිහට තමයි ස්ට්‍රින්ග් එකතු කරන්නේ. මෙන්න මේකම තමයි මේ කරලා තියෙන්නේ. අමාරු දෙයක් නෙමෙයි. ඔන්න ඔය විදිහට දැන් අපි URL එකේ තියෙන variables ටික අපි එළියට ගන්න ඕන. දැන් අපි හිතමුකෝ අපේ ඇප්ලිකේෂන් එකට මේකෙදි අවශ්‍ය වෙන්නේ අපි ඇප්ලිකේෂන් එකට ඕනයි කියලා මේ ඒගොල්ලන්ට මොන හරි සෙල්සියස් වලින්ද මොන හරි දෙන්න ඕන නම් එහෙනම් මේ යුනිට්ස් කියන එකටත් variable එකක් විදිහට metric කියන එක දෙන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ අපේ තියෙන ඔක්කොම variables ටික ওই විදිහට අපි එළියට ගන්න ඕන. මම මේක save කරනවා. මේක clear කරනවා. clear කරලා ආයි පාරක් run කරනවා. එතකොට ওই විදිහට අපිට රිසල්ට් එක ඒ විදිහට මෙනවා නම් අපි කරපු වැඩේ හරි. දැන් ඔයගලන්ට හිතෙනවා දැන් මේක අපිට හරියටම හරි කියලා. නමුත් අපි පොඩ්ඩක් error handling උත් කරන්න ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ මොකක් හරි දෙයක් වැරදුනොත් කොහොමද මේක response එක වෙන්නේ කියලා. ඒ සඳහා පළවෙනි දේ තමයි අපි හිතමු මොකක් හරි program error එකක් ඇවිල්ලා. දැන් මේක අගේ ඉලක්කමන්නේ තියෙනවා. මෙතන ABC කියලා දෙනවා. එතකොට මේක වැරද්දා. මම මේක සේව් කරලා දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ආදී ඒ වගේ වෙන්න පුළුවන් වැරදි දේවල් එක එක දේවල් දාලා බලන්න. ඒක තමයි අපි error handling testing කරන්නේ. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එක මොන හරි error එකක් එනවද නැත්නම් error message එක පෙන්නලා ඒක නවතිනවද කියලා බලන්න ඕන. දැන් මම මේක ආයෙ run කරනවා. බලන්න මට ලොකු error එකක් එනවා මේ විදිහට. එතකොට අපේ ඇප්ලිකේෂන් එක මෙහෙම තිබ්බනම් එහෙම දැන් බලන්න රෙස්පොන්ස් කෝඩ් එක 400 කියලා අවිල්ලා තියෙනවා. දැන් ඔයගලට අදහසක් තියෙනවා ඉතින් 400 කිව්වහම එහෙනම් මොකක් හරි මේ වැරදි කෝඩ් එකක් තමයි අවිල්ලා තියෙන්නේ. මේ ගැන මෙච්චර දැන් හිතන්න එපා. error codes කියලා අපි පස්සේ බලමු. ওই විදිහට තමයි ඔක අවිල්ලා තියෙන්නේ. error එකකුත් අවිල්ලා තියෙනවා. status code එක 400. request එක fade වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ error එක ඩිස්ප්ලේ කරගන්න ඕන. මම මෙතනදී error object එකම දාලා තියෙන නිසා error object එක print වෙන්නේ. මෙතනදී දාමු unable to find the location එක find කරන්න බෑ කියලා. ඔන්නෝම දැන් custom message එකක් දාලා නැවත වාරයක් මම මේක run කරලා බලනවා. ස්ක්‍රීන් එක ක්ලියර් කරන්න. දැන් ඔයගලන්ටත් මේ වගේ ඒවා කරගන්න වෙනවා. දැන් අපි වෙබ් ඇප් එකම නෙමෙයිනේ හදන්නේ වෙනත් ඒ වගේ හදන හින්දා මේ වගේ දේවල් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. error object එක ආවට මම error object එක මෙතන දැම්මේ නැහැ. ඕන්න මට දාන්නත් පුළුවන්. දැන් ඒක පාවිච්චි කරලා නැහැ අපි. ඔන්න බලන්න. දැන් ඒක හරි. අපේ error එකේ මොකක් හරි වරදක් වුණොත් අපි කස්ටම් error එකක් දීලා තිනවා. බලන්න දැන් අපිට අරක ඕනනම් පාවිච්චි කරලා ඒකෙන් එකක් ගන්න පුළුවන් නේද? දැන් ඕන්න ඔයගලන්ට පුළුවන් මෙහෙම error එකක් දාන්න. එහෙමත් නැත්නම් පුළුවන් මොකද්ද? ආයි error object එක print කරන්න දාලා
සේව් කරලා මෙතන data කියලා එකක් තියෙනවා. බලමු මේක මොකක් ඇතුළේද තියෙන්නේ කියලා. මේක response එක අරන් බලමු අපි. response එක ඇවිල්ලා තියෙනවා. response එකේ අපි බලනවා අපිට ඊළඟට තියෙන්නේ මොකද්ද? අපි බලමු data කියන එක එනවද කියලා. ඔන්න එතකොට අපිට data කියන එක එනවා. දැන් බලන්න ওই විදිහට තමයි එන්නේ. ඒක data කියන එකේදී අපිට තියෙනවා message කියන එක. අපිට error code එකක් තියෙනවා. error code එක ඕනනම් දාන්න පුළුවන්. අපිට message කියන එක දාන්නත් පුළුවන්. එතකොට wrong latitude කියලා එනවා. අපි කියමුකෝ මේක හරි විදිහට තියලා අපි තිබ්බාගේම දාමු. දැන් ඔය හරි විදිහට එනවා. ඊට පස්සේ අපි ඕකත් ওই විදිහට string එකක් විදිහට දෙනවා. එතකොට ඒකෙදී ආ string එකක් වුණාට එයා එක convert කරගන්නවා. බලන්න ඒ වගේක් වුණාම convert කරගන්නවා. මේ කට් කරලා value එකක් දෙනවා බලන්න. මොකක් හරි. එතකොට longitude error කියලා දෙනවා. එතකොට ඔයගලන්ට ඔය වගේ error message එක print කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් custom error එකක් දෙන්නත් පුළුවන්. සමහර වෙලාවට දැන් error message එකේදී අපි බලන්න ඕන මොන වගේ message එකක් එනවද කියලා. නැත්නම් අපිට පුළුවන් error message එක hide කරලා අපිට custom error එකක් දෙන්න. ගොඩක් වෙලාවට program වලදී ඒක ඕගොල්ලෝ decide කරන්න ඕන. මම මේකෙදි custom error එකක් දෙනවා. මේකෙදි මම දෙනවා මේ විදිහට user කියන්න පුළුවන් මේ location එක මොකක් හරි වරදක් තියෙනවා මේකයි වෙන location එකක් දාලා try කරන්න කියලා. මෙතනදි save කරන්න ඕන. ඔය විදිහට අපිට දෙන්න පුළුවන්. දැන් මේකෙදි error එකක් එන්නේ නැහැ. අපි error එකක් එන එකක් බලමු. ඔය විදිහට අපිට custom error එකක් දෙන්නත් පුළුවන්. දැන් අපි ওই විදිහට එකක් check කරා මේ විදිහට එක එකව දාලා බලන්න check කරන්න. ඕගලන්ට මොන හරි errors තියෙනවා නම් ඒවා handle කරන්න ඕන. අනිවාර්යෙන් handle කරන්න ඕන. testing කියලා කියන්නේත් ඒකම තමයි. program එකක් හදුවට පස්සේ එකපාරම දෙන්නේ නැතුව test කරන්න ඕන. එක එක දේවල් දාලා බලන්න මොකද්ද මේකේ වෙන්න පුළුවන් දේ කියලා. තව මොකද්ද මේකේ වෙන්න පුළුවන් error එකක්. එකක් තමයි ඉන්ටර්නෙට් නැතුව යන්න පුළුවන්. ඉන්ටර්නෙට් නැතුව ගියොත් මොකද වෙන්නේ? මම මේකෙදි මගේ ඉන්ටර්නෙට් ඕෆ් කරනවා. දැන් මේක ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. දැන් බලමු කොහොමද මේක වෙන්නේ. ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා බලන්න. මොකද ඒ වගේ දෙයක් වුණොත් එහෙම error එක මේකෙන් handle වෙනවද? ඒතර custom error message එකක් දෙන්නත් පුළුවන් නැත්නම් location එක find කරන්න බෑ. ඒ වගේ මොකක් හරි generic error message එකක් දෙන්නත් පුළුවන්. දැන් මගේ data ටික ඔක්කොම හරි මම මේක දානවා. බලන්න මේ custom error message එකම පෙන්නනවා. මම මේක කමෙන්ට් කරලා console log එකක් දීලා බලනවා error message එක කොහොමද වෙන්නේ කියලා.
එතකොට රෙස්පොන්ස් එක අන්ඩිෆයින්ඩ් කියලා වැටෙනවා. දැන් අරගෙන රෙස්පොන්ස් එක ඩේටා එක එතකොට අපි කියමුකෝ දැන් මම අනිත් එරර් මෙසේජ් එක දාලා තිබ්බයි කියලා. එරර් ඔබ්ජෙක්ට් එක අරගෙන ඒකේ රෙස්පොන්ස් එක අරගෙන එතකොට එහෙම දැම්මොත් එහෙම එතනත් තව එරර් එකක් එනවා. එතකොට එහෙනම් මෙතනදි මම if condition එකක් දාලා බලන්න ඕන if response එක undefined නම් මම කියනවා මොකද්ද? response එක undefined නම් මම කියනවා මේක ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් කියලා. response එක undefined නෙමෙයි නම් ඒ කියන්නේ error response එකක් එනවනම් ඉන්ටර්නෙට් තියෙනවා අපි දාපු මොකක් හරි එකක වරදක් තියෙනවා. එතකොට අපිට ඒක එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන්. දැන් මේ පාඩමේ හැටියට මම ජෙනරික් error එකක් දෙනවා. එතකොට මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මම නැවතත් සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ආයි බලන්න ඕන මේක හරියද කියලා. හැමතිස්සෙම මොකක් හරි දෙයක් කරාට පස්සේ ආයි බාරක් බලන්න ඒක හරියනවද කියලා. ඔය විදිහට තියෙනවා. එතකොට දැන් අපි අපේ ඇප්ලිකේෂන් එකේ කොටසක් හරි. දැන් ඕක කොහොම තියෙනවා මම මේක දැනට කමෙන්ට් කරනවා. මට මෙහෙම තියලා control එකයි backslash එකයි ගහපුවම මේ ඔක්කොම කමෙන්ට් එනවා. අයි control එක backslash එක ගාව uncomment වෙනවා. එතකොට axios අපිට අවශ්‍ය වෙනවා මම මේක කමෙන්ට් කරනවා. එහෙනම් අපේ පළවෙනි කොටස ඉවරයි. මේ විදිහටම අපිට පුළුවන් මේ geolocation එක එකක් කරගන්න. මම මේ සඳහා නැවත වාරයක් වෙබ් එකට ගිහිල්ලා වෙබ් එකේදී ඒකේ මොකද්ද තියෙන්නේ කියලා බලලා ඒකේ URL එකත් හදා ගන්නවා. එතකොට මේක තියෙන්නේ අපේ weather API එකේ. මම එහෙනම් ආපස්සට යනවා. දැන් මේක අපි කරලා තියෙන්නේ. අපිට ඕන ජියෝ කෝඩින් එක ගන්න. එතන ජියෝ කෝඩින් එක ගන්න. මේක API එකට යනවා. ඩිරෙක්ට් කෝඩින්. මම එක්සැම්පල් එක කොපි කරනවා. කොපි කරලා ඒක පේස්ට් කරනවා. මම API key එකක් තියෙද්දිම තමයි කොපි කරේ. ඔයගලන්ට ඒක දැන් පුළුවන්. අමාරු දෙයක් නෙමෙයි. මොකක් හරි නගරයක් තියෙනවා. ලිමිට් එක 5ක් කියලා තියෙනවා. අපි බලමු මේ රෙස්පොන්ස් එක මොනවද දෙන්නේ කියලා. බලන්න ලිමිට් එක 5ක් කිව්වහම ඒ වගේ දැන් ලන්ඩන් කිව්වම ලන්ඩන් කියන ඒවා කොයි හරි තවත් ලෝකේ මොන හරි තැන්වල තියෙනවනේ ඒ වගේ ලිමිට් එක 5ක් වෙනකන් අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට ඇත්තට මේ වගේ ලිමිට් එකක් 5ක් ඕනේ නැත්තම් අපි කොහොමද පළවෙනි එක විතර නම් ගන්න හැමතිස්සෙම. ඒ කියන්නේ එක්සැක්ට්ලි මැච් වෙන පළවෙනි එක විතර නම් ගන්න මට මෙතන දෙන්න පුළුවන් 1යි කියලා. ඊළඟ මම එන්ටර් කරනවා. එතකොට ඒක එක එක භාෂාවලින් කොහොමද සඳහන් කරලා තියෙන්නේ කියලා වැටෙනවා. ඒ වගේ මේකේ latitude longitude අපිට ඩිස්ප්ලේ වෙනවා. ඔන්න ඕක තමයි අපිට ගන්න ඕන. එහෙනම් මම මේක කොපි කරගන්නවා. දැන් මම මේක කොපි කරගෙන අපේ ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා මේ විදිහට ගන්න උත්සාහ කරනවා. Visual Studio Code open කරනවා. දැන් Visual Studio Code වලට ගිහලා ඉස්සෙල්ලාම මම constant tag විදිහට මෙතන ඕනනම් මම දානවා Geo API කියන එක තමයි මේකේ තියෙන්නේ. URL එක දෙනවා. ওই විදිහට. ඉතින් මේකෙදි අපි දන්නවා ඇත්තටම මේ අපේ ලොකේෂන් කියන එක variable එකක් විදිහට වෙන්න ඕන. ඒකත් මම දැන් අපි මේක දන්න හින්දා අපි දාගන්න පුළුවන්. ලොකේෂන් එක. එතන ලන්ඩන් කියලා තියෙන්නේ. ඒ එක්සැම්පල් එකම ගන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට මොකක් හරි වැරදුනොත් එහෙම අපිට හිතා ගන්න බැරි වෙනවා සමහරකට අපි දුන්න මොකක් හරි නමේ වරදක්ද එහෙම නමක් නැද්ද ඒ නිසා මේ error එකක් ආවද කියලා හොයාගන්න බැරි නිසා ඒකම දෙන්න ඊට පස්සේ අපි ඒක වෙනස් කරගමු.
ඔය විදිහට දුන්නා. අපි කලින් දුන්න එක විදිහටම තමයි නේ. කලින් මේ දුන්න එක්සැම්පල් එක විදිහට තමයි කරන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් පුළුවන් මේ වගේ කොපි කරගන්න සැම්පල් කෝඩ් එකක්. ඒතර අපි ඉස්සෙල්ලා මේකෙදි රෙස්පොන්ස් එක දාන්න. හැමතිස්සෙම එහෙම කරන්න. මොකද මේ එහෙම කරන එක හොඳයි. එතකොට අපිට බලා ගන්න පුළුවන් රෙස්පොන්ස් එකේ මොන වගේ දේවල් තියෙනවද කියලා. මේක අපිට අවශ්‍ය වෙන්නේ අපි මේක කමෙන්ට් කරලා තියෙන්නේ. මම මේක සේව් කරනවා. සේව් කරලා දැන් මේක රන් කරනවා. ඔන්න අපි රෙස්පොන්ස් එක යනවා අර විදිහටම. එකේ data එකේ තමයි මේක තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ එකම API එකකින් හින්දා ඒ එකම જાතියේ ඒ විදිහට තමයි තියෙන්නේ. ඒකින්ද ගැටලුවක් නැහැ. ඒ data එකේ array එකක් තියෙන්නේ. ඒකේ පළවෙනි element එක තමයි ගන්න දෙන්නේ. අපි limit කරන්නේ ඒකට. එහෙනම් data වල sorry data වල පළවෙනි එක. මේ විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට ඕගලන්ට ලේසි. එකපාරම අපි ඒක හොයාගන්න බැරි නම් දැන් බලන්න ඒක විතරක් අපිට ආවා. name එක ඒක වෙනත් භාෂාවලින් කොහොමද ඒක ස්පෙල් කරන්න කියන එක තියෙනවා. ඊට පස්සේ latitude longitude එක country. එහෙනම් අපිට මේකෙදි පුළුවන් name එක දෙනවා. මේ තැන දැන් මම මේක සේව් කරලා බලනවා මොකද වෙන්නේ කියලා. ක්ලියර් කරලා රන් කරලා බලනවා. ලන්ඩන් ඉතින් latitude longitude තියෙනවා. මේ ක්‍රමයට දැන්ට හරි. දැන් අපි error handling කරලා බලන්න ඕන. අපි ওই විදිහ නගරයක් දෙනවා. මේ විදිහ නගරය ලෝකේ තියෙනවද දන්නේ නැහැ. අපි දීලා බලමු. එතකොට එනවා මේ name කියන එක undefined කියලා. එතකොට error එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි error object එක print වෙලා නැහැ. අපි බලමු error object එකද මේ print වෙන්නේ කියලා. ඒ විදිහට දාලා බලමු. එතකොට අපිට error කියන එක තමයි print වෙන්න ඕන. මේ error object එක මේ විදිහට print වෙනවා. හැබැයි මේකෙදි මෙන්න මේ වගේ error එකක් තමයි අපිට එන්නේ. එහෙනම් අපිට මෙතෙන්දි දාන්න පුළුවන් මේ location එක find කරන්න බෑයි කියලා. ඔය විදිහට error එකක් දෙන්න පුළුවන්. දැන් මම මේක run කරලා බලනවා. ඔය විදිහට custom error එකක් දෙන්න පුළුවන්. එතකොට user දන්නවා මේක find කරන්න බෑයි කියලා. අපි මේ වගේ එකක් දෙමු. මොකද වෙන්නේ කියලා බලමු. ඔය එක අර විදිහටම තියෙනවා. ඉතින් අපි ඕනනම් ඔය විදිහට තියලා බලමු. ඔක්කොම එකට වැඩ කරනවා. එහෙනම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට වැඩ කරනවා. එහෙනම් අපි බලන්න ඕන එහෙනම් මේ වෙලාවේදී ඉන්ටර්නෙට් එක ඩිස්කනෙක්ට් වුණොත් එහෙම ඒත් මේ error message එක පෙන්වනවාද කියලා. මම මේකත් දැන් කරලා බලන්න.
කොල්ලොත් ඒකම කරලා බලන්න. මම ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. මේක ක්ලියර් කරනවා. ඔව් ඒකෙදිත් error message එකක් පෙන්වනවා. එහෙනම් මේකේ ගැටලුවක් නැහැ. අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තී ඔය විදිහට තමයි පටන් ගන්න. ඒ කියන්නේ එකම ෆයිල් එකේ මේක මෙහෙම ටයිප් කරන එක කිසි වරදක් නැහැ. ඊට පස්සේ අපි මේවා ස්ප්ලිට් කරගන්න ඕන. වෙන වෙනම ෆයිල්ස් වලට ෆෝල්ඩර්ස් වලට මේවා හදා ගන්න ඕන. ඉතින් ඒකින්ද මම මෙතනදී ෆෝල්ඩර් එකක් හදනවා. util කියලා. utils කියලා හදනවා. ඊට පස්සේ මේක ඇතුලේ මම ෆයිල් එකක් හදනවා. මේක අපිට තියෙනවා geo කියලා එකක්. ඊට පස්සේ තව ෆයිල් එකක් හදනවා weather කියලා. එහෙනම් මේ අපේ ඇප්ලිකේෂන් එක අපේ දීලා තියෙන කොටස් ටික මෙන්න මේ ෆයිල් එක ඇතුළට වෙන වෙනම අපි දාගන්න ඕන. එහෙනම් මම මේ කොටස අයින් කරනවා. මේක Geo එකට අදාළ කොටස. Geo API එකකින් අරන් තියෙන්නේ. මම මේක කට් කරනවා. කට් කරලා මේකට දානවා. ඊට පස්සේ මේ ටික අන්කමෙන්ට් කරනවා. මේ ටිකත් කට් කරලා මේක weather කියන එකට දානවා. ඔන්න ඔය විදිහට දානවා. දාලා මේ ඔක්කොම සේව් කරනවා. දැන් හොඳට මතක තියාගන්න මේක දැන් app.js එකේ මේකක් ඕනේ නැහැ අපි. Axios කියන එක මේ දෙන්නටම ඕන වෙනවා. මේ Axios කියන එක මේ දෙන්නටම ඕන වෙනවා. හොඳට මතක තියාගන්න. මේ විදිහට දානවා. save all කරනවා. දැන් මේ විදිහට දැම්මට පස්සේ ආයි පාරක් හොඳයි රන් කරලා බලනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එක හරියට වැඩ කරනවද කියලා. මොකද ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් අපි එහෙම කරන එක ගොඩක් හොඳයි. නෝට් කියලා දීලා බලන්න utils ඇතුලේ geo කියන එක කෝඩ් කරා. එතකොට ওই විදිහට ඒක ඩිස්ප්ලේ වෙන්න ඕන හරිනම්. අපි හරි විදිහටම කොපි වුණා නම්. ඒ කියන්නේ මෙහෙම එන්නේ නැත්නම් අපි මේ Axios කියන එක කොපි කරලා නැති හින්දා තමයි එහෙම වෙන්නේ. error එකක් එනවනම් එන්නේ. එතකොට geo එක හරි අපි වෙද එක දීලා බලමු. ඒකත් හරි. දැන් එහෙනම් මේ ෆයිල් දෙක වෙන වෙනම වැඩ කරනවා. මේක හරි. දැන් අපිට ඕන මේක එක්ස්පෝර්ට් කරගන්න ෆන්ක්ෂන් එකක් විදියට. අපි බලමු කොහොමද එහෙම කරගන්නේ කියලා. const එකක් ක්‍රියේට් කරනවා. get weather කියලා. weather කියලා ක්‍රියේට් කරනවා. මේක මම දෙනවා arrow function එක. ඔය විදිහට arrow function එකක් දෙනවා. ඊට පස්සේ මේ function එකට arguments දෙකක් ඕන. මොකද්ද? latitude එකයි longitude එකයි. එතකොට මේක hard coded නෙමෙයි. මේ විදිහට අපිට ඕන latitude එක longitude එක දෙන්න පුළුවන්. මම මේක මකනවා. මකලා මේ මුළු ප්‍රෝග්‍රෑම් එක මේක ඇතුළට එන්න ඕන. හැබැයි මොකද්ද තව දෙයක් වෙන්න ඕන. මේක අපි promises තමයි භාවිතා කරන්නේ. එහෙනම් මේකේ promise එකක් return කරන්න ඕන. return කරනවා new promise එකක්. ওই විදිහට තියෙනවා. ඊට පස්සේ මේ promise එක ඇතුළතදී අපිට arrow function එකක් දෙන්න පුළුවන්. ওই විදිහට අරගෙන මේ arrow function එකේදී අපි define කරනවා මොනවද? resolve එකකුයි reject එකකුයි. reject එකකුයි. ওই විදිහට එකක් අපිට define කරගන්න පුළුවන්.
එහෙනම් මේ කෝඩින් එක ඇතුලේ තමයි අපේ මෙන්න මේ කෝඩින් එක තියෙන්න ඕන. එහෙනම් මම මේ ඔක්කොම කොපි කරලා කට් කරගන්නවා. කට් කරලා මේක ඇතුළට පේස්ට් කරනවා. ඊට පස්සේ මෙවුවා පොඩ්ඩක් ඉන්ඩෙන්ට් කරනවා. ඔය විදිහට. ඔන්න ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේකෙදි බලන්න console log එකක් නෙමෙයි අපිට දෙන්න ඕන. මොකද්ද දෙන්න ඕන මෙතනදී? මම මේ කෝඩින් එකට console log එක කමෙන්ට් කරන්න. මොකද මේකත් අපිට බලා ගන්න පුළුවන් අපි මොකද්ද ප්‍රෝග්‍රෑම් එකේදී හදපු එක දැන් අපි අලුතෙන් කරන්නේ මොකද්ද කියලා. අපි resolve එකක් දෙනවා. එහෙනම් මේ වැඩේ හරි. මේකෙදි මම මොන හරි ඔබ්ජෙක්ට් එකක් දෙනවා. මොනවද? weather කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ මම දෙනවා මෙන්න මේක. මම සිංගල් කොටේෂන් දාලා දෙන්නේ මේක ඇතුලේ. මේ ඔබ්ජෙක්ට් එකක් දෙන හින්දා ඔය විදිහට දාලා දෙනවා. එතකොට weather එක ඇතුලේ දෙනවා currently කියලා දීලා මෙන්න මෙහෙම එකක් තියෙනවා temperature එක මේ විදියයි කියලා දෙනවා. ඊට පස්සේ මේකේ සිංගල් කොටේෂන් මම දාගන්නවා. මම රිජෙක්ට් එකේ දෙනවා. රිජෙක්ට් එකේදීත් මම දෙනවා මොකද්ද? ඔබ්ජෙක්ට් එකක් මොන හරි error කියලා. මේක ඇතුළේදී මම කියනවා මෙන්න මේක. ඊට පස්සේ මේක මම කමෙන්ට් කරනවා. ওই විදිහට දැන් අපිට මේක හදා ගන්න පුළුවන්. බලන්න longitude latitude අපි දීලා තියෙනවා. longitude වෙන්න ඕන. ওই විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. එතකොට මේකෙන් රිටර්න් කරන්න ප්‍රොමිස් එකක්. ඊට පස්සේ අපිට මේක එක්ස්පෝර්ට් කරන්න වෙනවා. module.exports කියලා දීලා මේකේ නම දෙනවා. get weather කියලා දෙනවා. ඔය විදිහට දෙනවා. ඔන්න දැන් මම මේක එක්ස්පෝර්ට් කරා. එහෙනම් මේක මම app.js එකේ කෝල් කරන්න හදන්නේ. මම මේක සේව් කරනවා. app.js එකේ කෝල් කරන්න හදනවා. මොකද්ද කරන්නේ? const එකක් ගන්නවා. නමක් දෙනවා. අර නමම දෙන්න පුළුවන්. ඕන නමක් දෙන්න පුළුවන්. weather කියලා දෙනවා. require කියලා දෙනවා. මේ විදිහට utils එක ඇතුලේ weather කියන එක දෙනවා. ඊට පස්සේ weather කියන එක ඇතුලේ then කියන එක කෝල් කරනවා. ඊට පස්සේ ඒකේ catch කියන එකත් කෝල් කරනවා. දැන් ওই විදිහට මම මේක සඳහන් කරන් ගියා. ඊට පස්සේ මෙතනදී මොකද දෙන්න තියෙන්නේ? මෙතනදී අපිට දෙන්න තියෙනවා මොනවා හරි values දෙකක්. මම දෙනවා 13යි -94 කියලා. අපේ එක්සැම්පල් එකේ දුන්න එකම දෙනවා. මොකද එතකොට අපිට ඒ වගේ රිසල්ට් එකක් ආවොත් ඒක හරි කියලා තේරෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී මම දෙනවා arrow function එක. මේක හරි ගියොත් මොකද වෙන්නේ? මෙතනදී arrow function එකක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ස්ට්‍රක්චර් එක හදා ගන්නවා. ඊට පස්සේ මෙතන data එක තියෙනවා. මෙතන array එක තියෙනවා. array එක තියෙනවා.
මෙතනදී මම console log එකක් දෙනවා. data එක console log එකක් දෙනවා. error එක. ඔය විදිහට අපිට මේක සඳහන් කරන්න පුළුවන්. දැන් මේකේ අපිට හරිනම් මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්න ඕන. මම සේව් කරන්න. ඊට පස්සේ node එකේ app.js කියලා දෙනවා. බලන්න දැන් අපිට වේද එක පෙන්නනවා. මේ විදිහට පෙන්නනවා. එතකොට ඕගලන්ට පුළුවන් ඕනනම් මෙතනදී වෙන අගයක් දෙන්න. SS කියලා දෙනවා. බලනවා මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් ওই විදිහට දැන් අපේ ප්‍රෝග්‍රෑම් වැඩ කරනවා. ඉතින් ඔයගලන්ට ඉන්ටර්නෙට් උත් නවත්තලා බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඒකේ ඒ විදිහට වැඩ කරන්න ඕන. එහෙනම් අපි වෙද එක ගත්තා. අපිට දැන් මොකද්ද තියෙන්නේ මේ විදිහටම. මේ විදිහටම ජීව එකත් හදන්න තියෙනවා. එහෙනම් මම ජීව එකත් හදන්නම් ඒ විදිහට. මේකෙදිත් constant tag ගන්නවා. geo කියලා. අර විදිහම තමයි. වෙනසක් නැහැ. මේක මෙතනදී location එක දෙනවා. location එක දෙනවා. මේ variable එක විදිහට දෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ මෙතනදී? අපි return කරනවා. new promise එක. promise එක ඇතුලේ අපිට තියෙනවා arrow function එක. ඊට පස්සේ මෙතනදී අපිට තියෙනවා resolve එකයි reject එකයි. මේක ඕන නමක් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේ ඔක්කොම කට් කරලා අපි මේක දන්නවා. කට් කරලා මේකට පේස්ට් කරනවා. ඊට පස්සේ resolve එකට දෙනවා මෙහෙම. දැන් මේ resolve එක අපි මෙතනදී දෙන්න හදන්නේ resolve එකේදී මේකෙදී අපි මේ මොන හරි variable එක අනිත් එක්කනට පාස් කරගන්න ඕන. එහෙනම් මම මෙන්න මේ විදිහට තමයි මේක දෙන්න හදන්නේ. බලන්න පළවෙනි එක මේක ඇතුලේ මෙහෙම දාගන්නත් පුළුවන් ඕන නම් ප්‍රශ්නයක් නැහැ. මේක එන්ටර් කරගත්තාම ටිකක් ලේසි උගලන්ට පැහැදිලි. පළවෙනි එක මම දෙනවා name කියන එක දෙනවා. මොකද්ද තැන? name කියන එක දෙනවා. මෙන්න මේකේ name කියන එකට. ඊට පස්සේ latitude කියන එක. lat කියලාම දාම මොකද අරකේ තියෙන ඒ නමට හින්දා අපි හැමම දෙනවා. මේක මෙතනට දෙනවා. ඊළඟට longitude එක. ඒක අපි මේ විදිහට දෙනවා. දැන් අරකේදී අපි string එකක් විදිහට දුන්නට මේකේ මේ විදිහට දෙනවා. ওই විදිහට මෙන්න මේ ටික පාස් වෙනවා. එහෙම නැතුව ගියොත් මොකද වෙන්නේ? අපිට මෙයාව කමෙන්ට් කරලා මෙතන ටයිප් කරන්න පුළුවන් reject error එක මෙන්න මේ නම දෙන්න පුළුවන්.
ඔය විදිහට ඔක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මෙයාව එක්ස්පෝර්ට් කරන්න ඕන. module.exports මොකද්ද? get geo කියන එක. ඔය ටික තියලා අපි මේක සේව් කරනවා. ඊට පස්සේ ඇප් එකට යනවා. ගිහිල්ලා අපි මේකත් කරලා බලමු. මේක අපි ඉස්සෙල්ලාම රික්වයර් කරගන්න ඕන. const එකක් දීලා geo එක මේක මේ අපි කලින් කරපු එකමයි මේ විදිහම තමයි කරන්නේ geo කියලා දුන්නා. ඊට පස්සේ අපිට මෙතනදී පුළුවන් geo එක කෝල් කරන්න. then කෝල් කරා. පොඩ්ඩක් ඉන්ඩෙන්ට් කරලා කෝල් කරමු. then කියන එක කෝල් කරා. මේ විදිහට දාගන්න. එතකොට ඔයගලන්ටත් ලේසි. ඉතලා මේක ස්ට්‍රක්චර් එක හදාගන්න ඕන විදිහට. geo කියන එකේ අපි දෙනවා ලන්ඩන් කියලා. අපි තිබුණ එකම ඉස්සලාම දීලා බලනවා. ඊට පස්සේ මෙතනදී arrow function එකක් දෙනවා. මෙතනදී date එකක් එනවා. console log කරනවා data එක. ඊට පස්සේ මෙතනදී error එකක් එනවා. console.log කරනවා error එක. ඔය විදිහට. දැන් මේක රන් කරලා බලමු. අපිට මේකත් එන්න පුළුවන්. මේ රිසර්ච් දෙකම එයි. දැන් බලන්න. මේක කලින් ආවා. මේක ඉස්සලා තිබුණාට මේක මේ විදිහට කලින් ආවා. පළවෙනි එක විදිහට ජීව එක ආවා. ඊළඟට වෙද එක ආවා. දැන් ওই විදිහට නෙමෙයි අපිට ඕන මේ දෙක චේන් කරගන්නයි ඕන. ඕගොල්ලෝ දන්නවා කොහොමද මේක කරන්නේ කියලා. ඉතලාම ජීව එක අරගත්තට පස්සේ තමයි ඒකෙන් තමයි මේ විදිහට කෝල් කරන්නේ. දැන් මේක චේන් කරගන්නයි හදන්නේ. එහෙනම් මේක console log කරගන්න නැතුව අපිට පුළුවන් මොකද්ද? return කරනවා weather කියන එක. weather කියන එක return කරනවා. weather එකට මොකද්ද දෙන්න ඕන? මේ data එක ඇතුලේ තියෙනවා මොකද්ද? latitude එකක් තියෙනවා. data එක ඇතුලේ තියෙනවා longitude එක. ඔන්න ඔය parameters දෙක තමයි මෙයාට ඕන. දැන් මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මම කමෙන්ට් කරනවා. කමෙන්ට් කරන්නේ අපිට දැනගන්න කොහොමද මේක වුනේ කියලා latitude එක longitude එක දෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ඒක හරි ගියොත් එහෙම නේ. ඒක හරි ගියොත් එහෙම මේකේ තියෙනවා දෙන්න එකක්. එන්නේ ඒක හරි ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? මේකෙත් තියෙනවා data එකක්. අපි console log කරනවා. data එක. ඔය විදිහට තමයි මේක කරන්නේ. බලමු මේක හරියනවද කියලා. මම මේක ක්ලියර් කරනවා. බලන්න. දැන් මෙන්න මේ විදිහට වේද එක පෙන්නනවා. අපි මොකක් හරි වෙන තැනක් දෙමු.
මම දැන් මිනුවන්ගොඩ කියලා දෙනවා. සේව් කරනවා. සේව් කරලා මේක රන් කරනවා. මේක අකුරු වැරදුනා මට. දැන් මම මේක ආයි දීලා බලමු. බලන්න එරර් එක ආවා වැරද්දුනාම. දැන් ওই විදිහට අපිට ඒ තැනේ වෙද එක පෙන්වු කරනවා. ওই විදිහට අපිට මේ වගේ එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ පාඩමේදී මම පොඩ්ඩක් සමරි එකක් කරොත් එම් අපි ඉස්සෙල්ලාම data එක ගත්තා. ඊට පස්සේ අපි මොනවද කරේ? මේ ෆයිල් දෙක වෙන වෙන ෆයිල් විදිහට හැදුවා. මේ වෙන වෙන ෆයිල් වලට දැම්මා. ඊට පස්සේ මොකද කරේ? ඒක වැඩ කරනවද කියලා බැලුවා. ඊට පස්සේ අපි ඒක ෆන්ක්ෂන් එකක් ඇතුළට දාලා ප්‍රොමිස් එකක් කරලා ප්‍රොමිස් එකක් විදිහට රිටර්න් කරා. ඊට පස්සේ අපි මේ දෙක එකතු කරලා මේ විදිහට රෙස්පොන්ස් එක ගත්තා. ඇත්තටම මේක අපිට අවශ්‍යම රිසල්ට් එක නෙමෙයි. අපි වෙබ් එකක් හැදුවෙත් නැහැ. වෙබ් එකේදී අපි මේක කරන්න ඇද්දි අපිට තවත් මේකේ එක එක දේවල් වෙනස් කරගන්න වෙයි. විශේෂයෙන්ම දැන් මේක තැන කොහෙද කියලා මේකේ සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් තැනත් අපිට යවන්න ඕන වෙයි. අපි ඒක වෙබ් එක හදද්දි කරමු. මං හිතනවා ඔයගලන්ට මේක තේරුණා ඇති කියලා. මේක ටිකක් බලන්න. තේරුණ නැත්නම් කීප වාරයක් හරි බලන්න. ඔයගලන්ට ඊළඟ පාඩම කරන්න කලින් වෙබ්සයිට් ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න ඕන. ඒක මම වෙනත් පාඩමකින් කරන්න උත්සාහයක් දරනවා. මම හිතනවා ඔයගොල්ලෝ HTML CSS ගැන දන්නවා ඇති කියලා. එහෙම ඔයගලන්ට ඒ ගැන ලොකු අවබෝධයක් නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒ ගැන ඉතා සරලව පොඩි හැඳින්වීමක් කරන්න. මොකද ඊට පස්සේ අපි වෙබ් වලට තමයි යන්නේ. දැන් අපි console app එකෙන් මේක ඩෙවලොප් කරා. ඊළඟ පාඩමේදී හම්බෙමු. ඔයගොල්ලෝ මේ වගේ පාඩම් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේ මේ පාඩම් ඔයගලන්ගේ යාළුවන් අතරේ share කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.